සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ, ඉගෙන ගනිමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති මහා වේදල්ල කියන සූත්‍රය. දැන් අපි දේශනා ගණනාවකින් මේ මහා වේදල්ල සූත්‍රයේ තියෙන කරුණු තමයි ඉගෙන ගන්නෙ. අපි අවසානට කතා කරමින් සිටියේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කුමන අංගයන්ගෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින්ද චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උදා කරන්නේ කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකට දුන්න උත්තරේ තමයි අපි සාකච්ඡා කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අංග 5කින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින් තමයි චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උදා කරන්නේ කියලා. ඒ අංග 5 තමයි සීලානුග්‍රහිතාච, සීලෙන් අනුග්‍රහ ලබන්න ඕනි. සුතානුග්‍රහිතාච, ශ්‍රුතෙන් අනුග්‍රහ ලබන්න ඕනි. සාකච්ඡානුග්‍රහිතාච, සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න ඕනි. සමතානුග්‍රහිතාච, සමාධියෙන් අනුග්‍රහ ලබන්න ඕනි. විදර්ශනා විපස්සනානුග්‍රහිතාච, විදර්ශනාවෙන් අනුග්‍රහ ලබන්න ඕනේ කියලා මේ අංග 5න් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින් චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් ඇති කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දුන්නා. ඒතර ඒ කරුණු තමයි අපි කතා කරමින් සිටින්නේ. අපි දැන් දේශනා කිහිපයකින් සීලය ගැන, සීලානුග්‍රහිතාච කියන කාරණාව, සීලය ගැන කතා කළා. අපි ගිය සතියේ ඒ සීලය ගැන කතා කරපු කොටස අවසන් කළා. ඊතර දැන් අපි ඊළඟ කරුණ ඒ තමයි සුතානුග්‍රහිතාච කියන එක සහ ඊට පස්සේ තියෙන කරුණු ටික සාකච්ඡා කරන්න යන්නේ. ඊතර එහෙනම් ඔන්න සම්මා දිට්ඨිය අනුග්‍රහ ලබන්න ඕනේ කිව්වා සීලෙන්, ඊට පස්සේ ශ්‍රුතෙන්. ශ්‍රුතය කියලා කිව්වේ ඇසීම. ශ්‍රුත කියලා කිව්වේ ඇසීමට. ශ්‍රුතය කියලා කිව්වේ මොකක් ඇසීමද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීම. අපි අහන්න ඕනෙන්නේ එක එක දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට ඒක තමයි, ඒන් තමයි අනුග්‍රහ ලබන්න තියෙන්නේ.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමෙන් තොරව මේ බුද්ධ ශාසනයේ කිසිම කෙනෙකුට සම්මාදිට්ඨියවත් උපදව ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමෙන් තොරව. දැන් ඇතැම් උදවිය කියනවා අපිට බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න ඕනේ නැහැ කියලා. තමන්ට තේරෙන විදිහට අවබෝධ කරගත්තාම හරි කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. මම ඉස්සෙල්ලත් මේ දේශනා මාලාවේ කිව්වා. ප්‍රඥාවෙන් අග්‍ර අසංකේයිකුත් කල්ප ලක්ෂයන් පෙරම් පුරාගෙන එනවා අග්‍ර ශ්‍රාවක භාවය ලබන්න කෙනෙක්. ජාතක කතාවල එහෙම අපිට පේනවා. ඒ ජාතක කතාවල පෙර ජීවිතවලදී ඒ අග්‍ර ශ්‍රාවකත්වයේ ලබන්න පෙරම් පුරාගෙන එන කෙනා ඒ පෙර ජීවිතවලදීත් කොච්චර ප්‍රඥාවන්තද කියලා. කොච්චර නුවණැතිද කියලා. මේ ජීවිතේ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා උපතිස්ස කියන ගමේ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා ඒ ගම් ප්‍රධානියාගේ පවුලේ ඉපදිලා අප්‍රමාණ සැප සම්පත් විඳින්නේ නැති ගම් ප්‍රධානියෙකුගේ පවුලක ඉපදුණු කෙනෙක් බ්‍රාහ්මණ. එතකොට මේ තරුණ උපතිස්ස පරිබ්‍රාජකයා තමයි පස්සේ කාලෙක සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ ප්‍රඥාවෙන් අග්‍ර. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මිහායින් ප්‍රඥාවෙන් වැඩිම අග්‍රම වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත කියන උපතිස්ස පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් හෝ අහන්න ලැබෙනකන් අඩුම තරමින් සම්මාදිට්ඨියට පත් වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සම්මාදිට්ඨියට පත් වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බුද්ධ ශාසනයේ ඒ රහතන් වහන්සේලාගේ කතා වලින් සිද්ධි වලින් ඒ චරිත කතා වලින් අපිට තේරෙනවා උන්වහන්සේලා කොච්චර නුවණ මුහුකුරා ගිහිලා තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙනකන් අහන්න ලැබෙනකන් ඒ ප්‍රඥාව මෝඳු වෙන්නේ නැහැ. පිබිදෙන්නේ නැහැ. සම්මාදිට්ඨියටපත් වෙන්න අවස්ථාවක් නැහැ. එහෙනම් සම්මාදිට්ඨියටපත් වෙන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනි. ඒ ශ්‍රාවකයාට පසේ බුදුරජාණන් වහන්සේට ඕනේ. පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේම නුවණින් තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතර වෙනස තමයි එකම නිවන අවබෝධ කරගන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ තමන්ගේම නුවණින් තමන්ගේම ප්‍රඥාවෙන්. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට වගේ අර අන් අයට ඒ ධර්මයේ කියා දීමේ හැකියාවක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවයි එක සමාන කරනවා කියන එක නෙවෙයි. සමාන වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රඥාව සමාන වෙන්නේ තව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරක් සාධාරණ වන ඥාන තියෙනවා. ඒවා වෙන කිසි කෙනෙකුට පිහිටන්නේ නැහැ. කිසිම කෙනෙකුට පිහිටන්නේ නැහැ. ඉතින් එතකොට පසේ බුදුරජාණන් වහන්සේට ශ්‍රොතයක් ඕනේ නැහැ. ශ්‍රොතයෙන් අනුග්‍රහ ලබන්න ඕනේ නැහැ. ඉතින් මෙහා ශ්‍රාවක වූ අපි කවුද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. එදා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් මේ දක්වා මෙතනින් එහාටත් යම් තාක් මේ බුද්ධ ශාසනය පවතීද ඒ තාක් පැවිදි ශ්‍රාවකයන් බිහි වෙනවා නම් ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පහදින භාග්‍යතුන් වහන්සේට පහදින භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට පහදින උදවිය ඒ පැවිදි ශ්‍රාවකත්වය ලබන්නේ. ඔබ ගිහි උදවිය ඒ ගිහි උදවියත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්. එහෙනම් ගිහි පැවිදි සියලු ශ්‍රාවකයන් අනුග්‍රහ ලබන්න ඕනි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒක තමයි සුතානුග්‍රහිතාච කියලා කියන්නේ. සම්මාදිට්ඨියට එන්නවත් බෑ. සම්මාදිට්ඨියට එන්නවත් බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුග්‍රහ ලබන්න නැතුව. ඒකෙන් අදහස් කරන්නේ ධර්මයේ ඇසීම කියන එක නෙමෙයි පින්වත්නි. ධර්මයේ අහන ගොඩාක් ධර්මයේ දන්න සමහර විට ධර්මයේ අහලා තියෙන ධර්මයේ මතක තියෙන කොච්චරක් උදවිය අඩුමතන පින් ලෞකික සම්මාදිට්ඨියවත් නැද්ද? ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. එතන මුදුවේට. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තකින් තියමු. ලෞකික සම්මාදිට්ඨියවත් උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිවුරක් දාගලා මේ අරහත් දජය දරාගෙන ඉන්න පැවිදි උදවියට පවා අඩුමතරමින් ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. බුදුරජාණන් ධර්මයක් දන්නවා. සූත්‍ර වලින් කියන්නේ සමහර විට. හැබැයි මෙලොව පරලොවත් විශ්වාස කරන්නේ. කර්ම කර්මපදවත් විශ්වාස කරන්නේ. ඒ උදවිය සිවුරක් දාගෙන හිටියාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලබන්නේ. ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ඕනි. සුත සම්නිච්චය කියලා කියන්නේ ඒ අහගත්තු ධර්මයේ දරා ගන්න ඕනි. ඒ අහගත්තු ධර්මයේ දරා ගන්න ඕනි. ඒක කියන්නේ සුත සම්නිච්චය කියලා. කුමන ධර්මයේද? යේතේ ධර්මා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. ඒ තමයි මේ ධර්මය. මොකද්ද? මුල පිරිසිදු, මැද පිරිසිදු, අවසානයේ පිරිසිදු. සාත්තං මනා අර්ථයන්ගෙන් යුක්ත වූ. එහෙනම් අර්ථයන්ගෙන් යුක්ත වූ කියලා කියන්නේ ධර්මයේ අර්ථය තේරෙන්න එපේ. ධර්මයේ අහන එක විතරක් නෙවෙයි, මතක තියාගන්න එක විතරක් නෙවෙයි. ඒ මුල මැද අග පිරිසිදු. ඒ අර්ථවත් වූ ධර්මය. එහෙනම් ඒක අර්ථය තේරෙන්න ඕනේ යාට. සාත්තං සබ්යංජනං. ඒකේ ප්‍රකාශන තේරෙන්න ඕනි. මේ ප්‍රකාශනයේ තියෙන්නේ මේ උදෙසා කියලා. සබ්යංජන කේවල පරිපූර්ණං මුළුමනින්ම පිරිපුන්නු කිය අඩුවක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩුවක් නැහැ. ඒ ධර්මයේ ඉලක්ක වෙලා තියෙන්නේ සසර දුකින් නිදහස් වෙන්න. ඒ සසර දුකින් නිදහස් වෙන්න යම් දෙයක් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් කළ යුතුයිද? ඒ සියලු දේ මේක අඩුවක් කියලා කියන්නේ නැතුව, මෙතන අඩුයි කියලා කියන්නේ නැතුව, ඒ සියලු දේ පරිපූර්ණ වශයෙන් බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා. දේශනා කළා තියෙනවා. කේවල පරිපූර්ණ මුළුමනින්ම පිරිපුන්. පරිසුත්තං පිරිසිදුයි. ඒ ධර්මී නෑ ආය මෙතන මෙහෙම වෙනස් වුණොත් හොඳයි මේ එහෙම දෙයක් නෑ. ඒක පිරිසිදුයි. ඒ ධර්මයේ පරිසුත්තං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යම් පකාසීති. බ්‍රහ්මචර්යය කියලා කියන වෙන මුකුත්ම නෙවෙයි නිවන් මඟ. එනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? නිවන් මඟ. හොඳට මතක තියාගන්න. ඔය වැල් වටාරම් ඔය එක එකනයි කයිවාරු නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා කියන්නේ. ඒ කයිවාරු වැල් වටාරම් කියන්නේ කියන පස්සේ තමයි සමාජයට අරුබුදහට ගන්න. ධර්මයේ නාමයෙන් එක එක දේවල් Tamanට හිතෙන දේ කියනවා. ඒ කියන්නේ ධර්මයේ විදිහටමයි. එතන තමයි අරුබුදේ තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුන් නොවන කෙනෙකුෙන් උනා නම් ඒතර ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ස්වාමීන් වහන්සේ නමක් නොවන කෙනෙකුෙන් නම් ඒ දේ වෙන්නේ එතන ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒක දන්නවා බුදුරජාණන් වහන්සේ ඒක මේ ශාසනයටයි නෑ කියලා බැහැර කරන්න පුළුවන්. මේක සමහර උදවිය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලාම බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියනවා කියලාම ධර්මාසනේ වාඩි වෙලා කියන්නේ
තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොවේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඒක මොකක් විය යුතුද? බ්‍රහ්මචර්යයන් නිවන් මඟ විය යුතුයි. බ්‍රහ්මචර්යයන් පකාසීති. නිවන් මඟ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. තථාරූපස්ස ධම්මා, ඒ ධර්මය අන්න ඔය කියපු ලක්ෂණ ධර්මය බහුසුතා ගොඩක් අහනවා. බහුසුතා දතා ධාරණය කරගන්නවා. වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නුවණින් විමසනවා. දිට්ඨියා සුප්පටිවිත්තා දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා. ඒ තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. ඔන්න සම්මා දිට්ඨියට අනුග්‍රහය මොකද්ද? සුතේ. සම්මා දිට්ඨියට අනුග්‍රහය කුමකින් අනුග්‍රහ ලැබෙන සම්මා දිට්ඨියද? ඔන්න අනුග්‍රහය සුතේ. නෝ ඕක තමයි සුතේ කියලා කිව්වේ. සුතේ කියලා විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ ඕක තමයි දේශනා කරන්නේ. සුතේ කියලා. ඔබ කියවලා බලන්න. නගරූපම සූත්‍රයේ සුතේ කියන එක බහුසුතේ කියන එක බුදුරජාණන් වහන්සේ ආයුධ කබඩාවට උපමා කළේ. ඒ නගරය ආරක්ෂා කරගන්න තියෙන ආයුධ කබඩාව වගේ. ආයුධ කබඩාව. ආයුධ කබඩාවක් නැත්තම් කොච්චර දක්ෂ සෙබළු හිටියත් වැඩක් නැහැ. ප්‍රතිවාදීන් ප්‍රහාර එල්ල කරනකොට යටත් වීම ඇර වෙන කරන්න දෙයක් නැහැ. ඇයි? ආයුධ නැහැ. ආයුධ කබඩාවක් නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න අපිට සුතය කියන එක ඉතාමත් බෑ. සුතය කියලා කියන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒක ශ්‍රවණය කිරීම වර්තමානයේ නම් කියවීම ගන්නත් පුළුවනි. තහම් මේ සූත්‍ර පොත් මේ ත්‍රිපිටක පොත් වහන්සේලා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ ත්‍රිපිටකය මනාකොට කියවලා තේරුම් අරගෙන ඒක දරා ගැනීම, ඒක නුවණින් කල්පනා කිරීම. ඔක්කොමයි ති සුතයට. ඉතින් ඒක නිසා පින්වත්නි, එහෙනම් ඔන්න ඔබ ඇසියුත්තේ කුමන ධර්මයේද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳට මතක තියාගන්න. හරි? ඒ ධර්මයේ අහද්දී එතන හෙළි වෙන්න ඕනේ, ඉස්මතු වෙන්න ඕනේ නිවන් මඟ. චතුරාර්ය සත්‍යය. යම් ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා අහනවාද? එතන දුක කියන එක විග්‍රහ වෙන්න ඕනි. දුකේ හට ගැනීම විග්‍රහ වෙන්න ඕනි. දුකේ නැතිවීම විග්‍රහ වෙන්න ඕනි. දුක නැති කරන මාර්ගය විග්‍රහ වෙන්න ඕනි. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඒ තමයි නිවන් මඟ. එතන සතිපට්ඨානෙ විග්‍රහ වෙන්න ඕනි. ඒ තමයි නිවන් මඟ. ඒක නිසා පින්වත්නි හොඳට නම් මතක තියාගන්න, සුතානුග්‍රහිතාජ කියන්නේ ඒක. සුතේ කියලා කිව්වේ ඒක. ඊළඟ එක තමයි සාකච්ඡානුග්‍රහිතාච. සාකච්ඡාව. ධර්මී සාකච්ඡා කිරීම. ඒ රහතන් වහන්සේ මේ සාකච්ඡාව ධම් සාකච්ඡාවක් නේ. දැන් මේ මහා වේදල්ල කියලා කියන්නේ ධර්ම සාකච්ඡා කරපු එකක්. ඒ මහා ප්‍රඥ වූ ඒ මහා රහතන් වහන්සේලා අතර පැවති ධර්ම සාකච්ඡාවක්. ඒතර මේ ධර්ම සාකච්ඡාවෙන් තමයි අපි මේ අනුග්‍රහ ලබන්නේ. ඒතර සාකච්ඡාව සම්මාදිට්ඨියට අනුග්‍රහයක්. සාකච්ඡාව. ඒතර සාකච්ඡාව කියලා කියනකොට එතන තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මුල් තැන දුන්නු. අපි මොන දේවල් සාකච්ඡා කළත් එතන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ගලපලා සාකච්ඡා කරන්න. දැන් සමහර සාකච්ඡා වලින් උපදින්නේ අවුලක්. සමහර සාකච්ඡා උපදින්නේ අවුලක්. ඇයි ඒ ධර්මීය මත පිහිටා නෙවෙයි ඒ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මීය මත පිහිටා නොවී සාකච්ඡා කරන්නේ. තම තමන්ගේ මත, තම තමන්ගේ අදහස්, තම තමන්ට තේරෙන විදිහට සාකච්ඡා කරන. අන්තිමට පැත්තකට යන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය. අපි කුමන දේ ඇහුවත්, කුමන දේ සාකච්ඡා කළත් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මීය මත පිහිටා වෙන්න ඕනි. ඊළඟ තමයි විශේෂයෙන්ම සාකච්ඡාව ගැන කියනකොට
මම ඔබට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ඒ ධර්ම සාකච්ඡාව කියන එක. ඒක බොහෝම ගෞරවාන්විත වෙන්න ඕන එකක්. බොහෝම ගෞරවාන්විත වෙන්න ඕන එකක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට ওই ධර්ම සාකච්ඡා කරනකොට සමහර අවස්ථාවලදී කියලා තියෙන ඔයක නවතර කරන්න කියලා. ඇයි එතන වාදයක්. එතන වාදයක් සමහරට ගන්න. අපි මොන මත දැරුවත් ඒ කියන්නේ මම ඉස්සලා මොන මත දැරුවත් ඒක බුදුරජාණන් වහන්සේ ධර්මයේ මත පිළිගන්න ධර්මයේ හා පදනම් වෙන්න ඕනි. හැම කෙනෙක්ම මොන මතේ දැරුවත් අවසානට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු වෙන්න ඕනි. මේ සාකච්ඡාව තුළ. ඒක එක. දෙක තමයි ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙනවා ටෙලිෆෝන් එකකින් ධර්ම සාකච්ඡා කරන්න එපා කියලා. ටෙලිෆෝන් එකකින් ධර්ම සාකච්ඡා කරන්න එපා කියලා. ඒ නිසා දැන් වර්තමානයේ ගොඩාක් උදවිය අපි හිතමුත් අහනවා. ওই ෆෝන් එකකින් සමහරට කෝල් දීලා ධර්ම කරුණු අපි කියා නොදෙන්නේ නැහැ කියා දෙනවා. නමුත් ඒක ලොකු ස්වාමීන් වහන්සේ පවා එපා කියපු දෙයක්. එතනේ ධර්මෙට තියෙන ගෞරවය අඩුයි. සමහර කෙනෙකුට සාධාරණයි තමයි කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ නමක් අපිට මුණ ගැහෙන දැන් පිට රටවල ඉන්න උදවියම සමහරට අහනවා. ඒකට කියනවා අපිට ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ සමහර විට. ඒක සාධාරණයි. හැබැයි පුළුවන් හැම වෙලාවකම උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා ඒ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ඒ ස්වාමීන් වහන්සේ ළඟ වාඩි වෙලා ධර්මය අහන්න. ධර්මයේ සාකච්ඡා කරන්න. ටෙලිෆෝන් එක කියන්නේ ධර්ම සාකච්ඡාවට සුදුසු භාණ්ඩයක් නොවේ. අවස්ථාවක් නැතිම වෙලාවක ඒ ටෙලිෆෝන් එකකින් දහම් කරුණක් අහන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේවා නිත්‍ය වශයෙන් මේවා එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. නමුත් ඒකට පුරුදු වෙන්න එපා ඔබ. පුරුදු වෙන්න එපා ඔබ. ධර්මයේ අහන්න ඕන කෙනා ධර්මයේ ඉගෙන ගන්න ඕන කෙනා තමන්ට තියෙන චූටි දහම් කරුණක් කර ඉගෙන ගන්න අහන්න ඕන කෙනා ඕන දුරක් ගෙවාගෙන ඒ ධර්මය අහන්න සුදුසු තැනට යනවා. ඔබ හිතන්නේ වර්තමානයේද පහසුකම් වැඩි ගමන් පහසුකම් අතීතයේද? වර්තමානයේනේ. අතීතේ යාන වාහන තිබුණේ මේ තරම් මේ ඉක්මනින් පහසුවෙන් යන්න පාරවල් වාහන තිබුණේ පහසුකම් තිබුණේ. ඒත් යම් දහම් කරුණක් තමන්ට යම් සැක මතුවෙන දහම් කරුණක් අහගන්න යමාට කිලෝමීටර ගණන් පාගමනින් ගිහිල්ලා සමහරට බඩගින්නේ සමහරට හරියට කෑමක් නැතුව ඉන්න තැනක් නැතුව ඒ කියන්නේ දවස් ගණන් එක දිගට පයින් ගිහිල්ලා මග සමහරට කොහරි නැවතිලා ඒ විදිහට දහම් සාකච්ඡා කරපු අතීතයක් මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. ධර්මයේ එක දහම් පදයක්. එක දහම් පදයකට තියෙන වටිනාකම බලන්න දහම්සොළ ජාතකේ. දහම්සොළ ජාතකේ ඔබ අහලා තිනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ එක දහම් පදයක් වෙනුවෙන් ජීවිතය පූජා කරනවා. එක දහම් පදයක් වෙනුවෙන් ජීවිතය පූජා කරනවා. ඒක නිසා ධර්මයේ උවමනා කෙනා ධර්මයේ ඕන කෙනා පින්වත්නි ඒ සඳහා තමන් කැප වෙනවා. අද අපි වෙන ඕනතරම් දේවල් වලට කැප වෙනවා. ඕනතරම් දේවල් වලට කැප වෙනවා. කාලය යොදවනවා. හැබැයි ධර්මයේ පදයක් අහගන්න සමහර විට අපි එකට කෙටි ක්‍රම හොයනවා. කෝල් එකක් දෙනවා. එහෙම නැත්නම් SMS එකක් කියනවා. WhatsApp පණිවිඩයක් කියනවා. මෙසේජ් එකක් කියනවා. දහම් කරුණු අහලා. ඒකට කෙටි ක්‍රම හොයනවා. වෙන ඕනතරම් අපි කැප වෙනවා වෙන දේවල් වලට. අවශ්‍ය දෙයට කැපවීම. ධර්ම සාකච්ඡාව. ඒ නිසා මම ඔබට මේ බොහොම කරුණාවෙන් බොහොම ගෞරවයෙන් කරුණාවෙන් මේ අවවාදයක් පිණිස කියන්නේ ධර්ම සාකච්ඡා කරන්න සුදුසු තැනට යන්න. ධර්ම සාකච්ඡා කරන්න සුදුසු තැනට ගිහිල්ලා බොහොම ගෞරවාන්විතව ඒ ධර්මය අහන්න. ධම් කරුණු අහගන්න සාකච්ඡා කරන්න. අපි සමහර අවස්ථාවලදී ටෙලිෆෝන් එකෙන් අහනකොට අපි කියලා තියෙනවා සමහර විදිහට ෆෝන් එකෙන් ධර්මය කියන්න බෑ කියලා. මම කියලා කීප අවස්ථා තියෙනවා.
ෆෝන් එකෙන් ධර්මයේ කියන්න බෑ කියන. සමහර කට්ටිය දිගින් දිගට සමහරට අපිට කතා කරනවා ෆෝන් එකෙන්. අපි සමහරට ඒක ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ කියා දෙන්න අකමැත්ත නෙවෙයි මේ. ඒක ධර්මයට ගෞරවය අඩුයි. ලංකාවේ ඉතිහාසයේ අතීතය ගත්තත් සමහරට දකුණේ ඉඳලා සමහරට රජ රටට අනුරාධපුරයට එනවා එක දහම් කරුණක් අහගන්න. පයින් වාහන නැහැ. පයින් පාගමනින්. එක දහම් කරුණක් අහගන්න ලංකාවේ ඉඳලා ඉන්දියාවට ගිහපු අවස්ථා තියෙනවා. ලංකා ඉතිහාසයේ එක දහම් කරුණක් අහගන්න ලංකාවේ ඉඳලා ඉන්දියාවට ගිහපු අවස්ථා තියෙන එක දහම් කරුණක් අහගන්න. සාකච්ඡාව, දහම් සාකච්ඡාව. ඒවා මේ ඇවිද යන ගමන් කියන ඒවා නෙවෙයි බුදුරජාණන් ධර්මයේ කියලා කියන්නේ. මේ කොහේ හරි ගමනක් යන ගමන් මේ බස් එකේ ඉඳලා මේ කරන දේවල් නෙවෙයි ධර්ම සාකච්ඡා කියලා කියන්නේ. කොහේ හරි යන ගමන් මේ වාහනේ ඉඳලා මේ කියන දේවල් නෙවෙයි ධර්ම සාකච්ඡා කියලා කියන්නේ. වෙන දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. තථාගත බුදුරජුන්ගේ ධර්මය එහෙම සාකච්ඡා නොකළ යුතුයි. ගෞරවාන්විත වෙන්න ඕනි. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙනවා. ධර්මයේ කියා දෙද්දී දැන් වාහනයක අපි යනවා කියන්නකෝ. ඒ වාහනේ යනකොට වාහනේ දැන් ඉස්සරහා සීට් එකේ පිටිපස්ස සීට් එකේ ඉන්නවා නම් පිටිපස්ස සීට් එකේ ඉඳගෙන ධර්මයේ කියන්න බෑ ඉස්සරහා සීට් එකේ ඉන්න කෙනාට. පිටිපස්ස සීට් එකේ ඉඳගෙන ධර්මයේ කියා දෙන්න බෑ ඉස්සරහා කෙනේ සීට් එකේ ඉන්න කෙනාට. ඉස්සරහා සීට් එකට යන්න ඕනි. ධර්මයේ කියා දෙන කෙනා. නොගිලන් නම් ගිලන් නොවේ නම් ඒ මොකට ගෞරවය පිණිසද? ධර්මයට තියෙන ගෞරවයනේ. ධර්මයට තියෙන ගෞරවය. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා නම් යම්කිසි කෙනෙක් හිටගෙන ඉන්න කෙනෙකුට ඒ වාඩි වෙලා ඉන්න කෙනාට ධර්මය කියා දෙන්න බෑ. වාඩි වෙලා ඉන්න කෙනාට ධර්මය කියා දෙන්න බෑ. හිටගෙන ඉන්න කෙනා වාඩි වෙන්න ඕනි ධර්මය කියා දෙන කෙනා. සෙරෙප්පු දාගෙන ඉන්නවා නම් ධර්මය අහන කෙනා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවා නම් ධර්මය කියා දෙන්න බෑ. සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න නොගිලන් කෙනාට ධර්මය කියා දෙන්න බෑ. කුඩයක් ඉසලාගෙන ඉන්නවා නම් ධර්මය මේ අහන කෙනා නොගිලන් කෙනාට ධර්මය කියන්න බෑ. කුඩයක් ඉසලා ඉන්න කෙනාට. ආයුධයක් අතින් දරාගෙන ඉන්නවා නම් ධර්මය අහන කෙනා දඬුමුගුරු අතින් දරාගෙන ඉන්නවා නම් ධර්මය අහන කෙනා ධර්මය කියා දෙන්න බෑ කෙනාට නොගිලන් කෙනෙක් නම් ධර්මයට ගෞරවය. න උප්පතේන ගච්ඡන්තු පතේන ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමි සික්ඛාකරණීය. බුදුරජාණන් දේශනා කරනවා යම් පාරක යනවා නම් පොඩි පටු පාරක යනවා නම් අපි ඒ පටු පාරේ තියෙන්නේ පොඩි අඩිපාරක් කියලා. ඒ අඩිපාරේ අඩිපාර වැටලා තියෙන එකේ එක්කෙනෙක් යනවා. අනිත් එක්කෙනානේ ඒ අඩිපාර තියෙන එකේ මෙහා පැත්තේ. තමයි තනකොළ ගොල්ලක් තියෙනවා කියන්නකෝ. ඒ තනකොළ ගොල්ල යනවා. පාර තියෙනවා දෙපැත්තේ තනකොළ තියෙනවා. පාරේ යනවා එක්කෙනා. එතකොට අර තනකොළ ගොල්ලෙන් යන කෙනාට පාරේ යන කෙනාට ඇහෙන්න ධර්මයේ කියන්න බෑ. න උප්පතේන ගච්ඡන්තු. උප්පතේ කියලා කියන්නේ පාර නොවන එක. අර තනකොළ ගොල්ල. න උප්පතේන ගච්ඡන්තු පතේන ගච්ඡත්තංස. පාරේ යන කෙනාට ධම්මං දේසිස්සාමි සික්ඛාකරණේය. න ධම්මං දේසිස්සාමි න උප්පතේන. එතකොට අර කියන්නේ පාරේ ගමන් කරන කෙනාට ඇහෙන්න පාරේ ගමන් නොකරන කෙනා ධර්මය කියා දෙන්න බෑ. එවතක් තියෙනවා. හිතන්නකෝ ධර්ම සාකච්ඡාව. ඔබ ටෙලිෆෝන් එකකින් ධර්මය අහනවා. ඔබ සෙරෙප්පු දා ඉන්නවද කියලා අපි දන්නෙත් නෑ.
කුඩ ඉසලගෙන ඉන්නව දන්නේ නැහැ. ඔබ ඉඳගෙන ඉන්නව දන්නේ නැහැ. හිටගෙන ඉන්නව දන්නේ නැහැ. ඔබ නිදාගෙනද මේ ධර්මය අහන්න දන්නේ නැහැ. ඒ මේ අපිට තියෙන ගෞරවය නෙවෙයි. ධර්මයට තියෙන ගෞරවය. මොකද මේ වර්තමානයේ මේ අහනවා දේශනා 100 ගණන් අහනවා 10 ගණන් අහනවා. උදේ ඉඳලා රෑ වෙනකන් අහනවා. රෑ ඉඳලා එළි වෙනකන් අහනවා. මොකද මේ පිළිටන්නේ නැත්තේ. පිළිටන්න හේතුවක් නැහැනේ. ඒ පිළිටන්නේ නැත්තේ. ඒ පිළිටන්න ඕන කාරණා නැහැ. භාග්‍යතුන් වහන්සේ නිකන් නෙවෙයි මේ දේවල් දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේගේ ගුරුවරයා ධර්මයේ භාග්‍යතුන් වහන්සේම ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරගත්තු ඒ සම්බුද්ධ ඥානය ඒ තමයි මේ ධර්මය. ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුරුවරයා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ ධර්මයේ ඔය ආවට ගියාට නිකන් කතා කරන්න සුදුසු එකක් නෙවෙයි. නිසා ධර්ම සාකච්ඡාව ආරවුලක් නොවන දෙයක් වෙන්න ඕනි. තියෙන ආරවුල ලිහින දෙයක් වෙන්න ඕනි. ධර්ම සාකච්ඡාව ප්‍රශ්නයක් නොවෙන්න ඕනි. තියෙන ප්‍රශ්නය ලිහින එකක් වෙන්න ඕනි. ධර්ම සාකච්ඡාව තුලින් ගෞරවය උපදින්න ඕනි. කුමකටද? බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ ධර්මයටත් ශ්‍රාවක මහා සංඝ රත්නයටත්. ඒක නිසා පින්වත්නි මේ ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න සම්මා දිට්ඨිය තුලින් තමයි කියනවා චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් ඇති කරලා දෙන්නේ. ඒ නිසා ධර්ම සාකච්ඡාව ඊටමත් වැදගත් මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට මේ ධර්මයේ දිනු කරගන්න. ධර්ම සාකච්ඡා මේ කරුණෝ මම කියා දෙන්න ඔබට තා වැදගත් අපිට. නැත්නම් අපි මේ අහනවා දැන් අපි අවුරුදු ගණන් අහනවා. දැන් චතුරාර්ය සත්‍ය දැන් පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදය ආයතන මේවා අපි දැන් මහානුනා අපි හිටවලත් ලකුසන්නාස මහානුනා අපිට දැන් අවුරුදු 20කට වඩා වැඩි අවුරුදු 20ක් පැන්න. ඒතර මේ අවුරුදු 20ක් තිස්සේ අහලා දැන් ඒ ටික පැත්තකින් ඉඳලා දැන් ආයෙත් වෙන එකක් අහනවා. මොකද දැන් සමහර උදවිය දැන් පටිච්චසමුප්පාදයේ පංච උපාදානස්කන්ධය ආයතන වගේ ධර්මයක් කියා දෙද්දී දේශනා කරද්දී කියලා දෙද්දී සමහරට ඒකට කැමතිත් නෑ. ඒකට ඉව පැත්තකටම දාලා මොකද මේ වලින් ප්‍රතිඵල ලබන්න බෑ. මේවා වැඩක් නෑ අහලා. මේවල ප්‍රතිඵල ලබන්න බෑ කියලා දැන් අර බොහොම බොළඳ දේවල් පස්සේ බොළඳ දේවල් අහන්න පුරුදු වෙනවා. අර ප්‍රතිඵලයක් නැහැ කියලා ප්‍රතිඵලයක් නැත්තේ නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ප්‍රතිඵලයක් නැහැ කියනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵලයක් නැහැ කියනවා නම් ඒ අගෞරව කරන්නේ බුදුරජාණන් වහන්සේටයි. ප්‍රතිඵලයක් නැහැ නෙවෙයි ප්‍රතිඵලයේ ගන්න අපි දන්නේ. ප්‍රතිඵල නැත්තේ නෑ ධර්මයේ. ප්‍රතිඵලයේ ගන්න අපි දන්නේ. සිත පහදින්නේ ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැන. එයාට ධර්මයේ මම ඉස්සරහට කිව්වේ ධර්මයේ කියලා කියන තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ නිවන් මඟ. හරි? බ්‍රහ්මචර්යය නිවන් මඟ. ඒකට ඒකටයි පහදින්න ඕනේ සිතේ පැහැදීම ඇති වෙන්න ඕනේ. එහෙම නැතු මේ නිකන් මේ ගොවිතැන් කරලා කරන විදිහ කියා දෙන එකයි මේ ගෙදර දොරේ කටයුතු මේ කරන විදිහ කියා දෙන එකයි ඊට පස්සේ විවාහ වෙන කෙනෙක් කියා දෙන එකයි විවාහ ජීවිතයක් ගත කරන එක දරුවෝ හදන එක කියා දෙන එකයි දරුවන්ට උගන්වන එක ගැන කියා දෙන එකයි අඳින එක ගැන කියා දෙන එකයි ගෙවල් හදන එක ගැන කියා දෙන එකයි මේව නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ. මේවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ නෙවෙයි. එතකොට ඒ දේවල් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ වගකීමක් තියෙනවා.
මේ වගකීම තමයි පින්වත්නි සමාජයේ ප්‍රබුද්ධ නැත්තම් හරවත් දේ නොවේ නම් ඉල්ලන්නේ සමාජය. හරවත් නැත්තම් සමාජයේ හරවත් දේ නොවේ නම් ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ වගකීම තමයි හරවත් නැති දේ දීම නෙවෙයි. හරවත් නොවන දේ නම් ඉල්ලන්නේ හරවත් දේ ඉල්ලන තැනට සමාජයපත් කිරීම. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ වගකීම. සමාජයේ ප්‍රබුද්ධ නැත්තම් ඒ ප්‍රබුද්ධ නැති සමාජයට අර වැඩ කරන නැතික් දීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ වගකීම. ප්‍රබුද්ධ නැති සමාජය ප්‍රබුද්ධ කිරීම. බුද්ධිමත් නැති සමාජයේ බුද්ධිමත් කිරීම. ප්‍රඥාවන්ත නැති සමාජයේ ප්‍රඥාවන්ත කිරීම. විචක්ෂණ නැති සමාජයේ විචක්ෂණ කිරීම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ වගකීම. බුදුරජාණන් වහන්සේ සමාජය පිරිහිලා කියලා බුදුරජාණන් වහන්සේ පිරිහෙන් දේවල් දුන්නේ නැහැ සමාජයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ විදිහට. එහෙම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා නැහැ. හොඳට තේරුම් ගන්න. තථාගත බුදුරජාණන්ගේ ධර්මයේ මනාකොට අහන්න. ගොඩාක් අහන්න. බහුල වශයෙන් අහන්න. කියවන්න. ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා කියවන්න. ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ දහම් පොත්පත් කියවන්න. ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් පොත්පත්වල බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය පිරිසිදු විදිහට සඳහන් වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය ඊ타ත්ම පිරිසිදු විදිහට සඳහන් වෙලා තිබෙනවා ලොකු ස්වාමීන් වහන්සේගේ දහම් පොත්පත්වල. ඒවා කියවන්න. ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න. ලොකු ස්වාමීන් ධර්ම දේශනා 100 ගාණක් 1000 ගාණක් තියෙනවා. ඒ ධර්ම දේශනා අහන්න. ඒවල භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඔබ හොඳට බලන්න ලොකු සාන්නගේ ධර්ම දේශනාවක් අහන්න. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා ලොකු සාන්නහ දේශනා කරලා ඇති. ලොකු ස්වාමීන් වහන්සේගේ මතයක් වෙන එක්කෙනාගේ මත ලොකු සාන්නහගේ දේශනාවල නැහැ. හොඳට වහන්න ඔබ. එහෙනම් ඔන්න ඒ ධර්මයේ කතා කරන්න, සාකච්ඡා කරන්න. ඒ ධර්මයේ මත පිහිටා සාකච්ඡා කරන්න. ඒ සඳහා ඔබ කැප වෙන්න. ගොඩාක් දුරට ටෙලිෆෝන් එක ධර්ම සාකච්ඡාවට පාවිච්චි කරන්න එපා කියන එක තමයි මගේ අවවාදය. ටෙලිෆෝන් එක ධර්ම සාකච්ඡාවට පාවිච්චි කරන්න එපා. ඊළඟ එක තමයි සමතානුග්‍රහිතාච. එහෙනම් සමතියෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨියෙන් චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් ඇති කරලා දෙනවා. සමතියෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය. එහෙනම් ඔන්න සමතිය කියලා කිව්වේ සමාධිය. මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන දෙයක් සමාධිය. අද ගොඩාක් උදවිය ඕනන්නේ නැහැ කියලා කියන දෙයක්. සමාධියට තියෙන ගෞරවය සමාජය අඩු වෙලා. ඒ සමාධියට තියෙන ගෞරවය සමාජයේ අඩු වෙන්න හේතුවක් තමයි සමහර තැන්වල සමාධිය කියන එක ධ්‍යාන කියන දේවල් බොහොම සරල දේවල් බොහොම සරලව ඒවා මේ විනාඩි 5න් 10න් දෙන දේවල් වටපත් වෙලා. එහෙම දෙයක් නෙමෙයි සමාධිය කියලා කියන්නේ. සමතය කියලා කිව්වේ. ඒ සමතය සීලෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. ඒකනේ මහා පරිනිබ්බාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානසංසෝ. සීලය තුලින් උපදින සමාධිය මහත්ඵලයි මහානසංසයි. සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරපු දෙයක්ම නොවේ. සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් තිබුණා. දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍මණය කරලා ගිහිගේ නික්මිලා ගියාට පස්සේ බෝසතාණන් වහන්සේට මුණ ගැහුණු ගුරුවරු හිටියනේ. ආලාර කාලා මුද්දකරාම පුත්ත. ඉතින් මේ උදේ වෙනකන් සමාධි තිබුණා. කොච්චර දක්වා තිබුණාද? ආලාර කාලාම ළඟ සමාපatti 7ක් දක්වා තිබුණා. උද්දකරාම පුත්ත ළඟ
8වෙනි සමාපatti දක්වාම තිබුණා. අෂ්ට සමාපත්තියම තිබුණා. මේ සමාධිය. ඒතර බුද්ධ ශාසනයේ සමාධිය වෙනස් වෙන්නේ කොහොමද? බුද්ධ ශාසනයේ සමාධිය වෙනස් වෙන්නේ එක සම්මා දිට්ඨිය මත පිහිටා. දෙකෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා තියෙනවා. මේ පළවෙනි අංගයේ විදිහට දෙන සම්මා දිට්ඨිය. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන වශයෙන් බෙදුනට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අවසාන අංගය සම්මා සමාධිය. ඊට බලන්නකෝ සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා දිට්ඨිය යුක්ත කෙනාට සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාට සම්මා සංකප්පෝ පහෝති. සම්මා සංකල්පය උපදිනවා. සම්මා සංකප්පස්ස භික්ඛවේ සම්මා වාචා පහෝති. සම්මා සංකල්පෙන් යුතු කෙනාට සම්මා වාචා උපදිනවා. සම්මා වාචාස්ස භික්ඛවේ සම්මා කම්මන්තෝ පහෝති. සම්මා වාචාවෙන් යුක්ත කෙනාට සම්මා කම්මන්තය උපදිනවා. සම්මා කම්මන්තස්ස භික්ඛවේ සම්මා ආජීවෝ පහෝති. සම්මා කම්මන්තෙන් යුක්ත කෙනාට සම්මා ආජීවය උපදිනවා. සම්මා ආජීවස්ස භික්ඛවේ සම්මා වායාමෝ බහෝති. සම්මා ආජීවයෙන් යුක්ත කෙනාට සම්මා වායාමය උපදිනවා. සම්මා වායාමස්ස භික්ඛවේ සම්මා සති පහෝති. සම්මා වායාමයෙන් යුක්ත කෙනාට සම්මා සතිය උපදිනවා. සම්මා සතිස්ස භික්ඛවේ සම්මා සමාධි පහෝති. සම්මා සතියෙන් යුක්ත කෙනාට සම්මා සමාධිය උපදිනවා. ඉතින් මෙහෙම යන්නේ. හැබැයි සීල සමාධි ප්‍රඥා විදිහට වැඩෙන්නේ. එහෙනම් බලන්නකෝ මේතර සමාධියට සම්මා දිට්ඨිය නුත් අනුග්‍රහ තියෙනවා. සම්මා දිට්ඨිය මුල් වෙලා ඇති කරගන්න සම්මා සමාධිය. සීලෙන් අනුග්‍රහ තියෙනවා. මේ බුද්ධ ශාසනේ. හරි මේ බුද්ධ ශාසනේ සමාධිය. ඒකනේ දැන් අර ඔබ හොතර බලන්නකෝ දැන් භාවනාව ගත්තොත් එහෙනම් මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවනේ. සමත භාවනා, විදර්ශනා භාවනා. ඒතර සමත කියලා කියන්නේ සිතේ සමාධිය ඇති කරවන, සිත සංසිඳවන භාවනාව. චිත්ත ඒකාග්‍රතාවය. විදර්ශනාව කියලා කියන්නේ නුවණ උපදවන, ප්‍රඥාව උපදවන. හරි. භාවනාව. විදර්ශනා භාවනාව. ඒතර දැන් ආනාපාන සති භාවනාව ගත්තොත් එහෙම ඒ ආනාපාන සතිය තුළ සමතයත් වැඩෙනවා, විදර්ශනාවත් වැඩෙනවා. ආනාපාන සතිය තුළ. දැන් ආනාපාන සතිය බලන්නකො බුදුරජාණන් වහන්සේ ඉද බික්කවේ බික්කෝ ඉද බික්කවේ බික්කෝ ඉද බික්කවේ කියලා කිව්වේ මේ ශාසනයේ භික්ෂුව. එතකොට ඒ ගොඩාක් භාවනාවල බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ගොඩාක් භාවනා ක්‍රමවල බුදුරජාණන් වහන්සේ ඉද බික්කවේ බික්කෝ මේ ශාසනය ඉද කිව්වේ මේ ශාසනයේ භික්ෂුව. ඒතර මේ ශාසනයටයි තික මේක ශාසනයෙන් බැහැර සමාධිය තියෙනවා. හැබැයි මේ ශාසනයේ භික්ෂුව ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ආරණ්‍යයකට හෝ යයි රුක්සෙවකනකට හෝ යයි රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිදහස් තැනකට හෝ යයි නිසීදති පල්ලංකං ආභුජිත්වා නිසීදති කියලා කිව්වේ වාඩි වෙනවා. නිසීදති පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන පල්ලංකං ආභුජිත්වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය උඩුකය ඍජු කරගෙන වාඩි වෙනවා. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛං කියලා කිව්වේ මේ ඉදිරිය සතින් උපට්ඨපෙත්වා සිහිය තියා ගන්නවා, සිහිය පිහිටුවා ගන්නවා. කොහාටද? පරිමුඛයට. කතම් පරිමුඛං කුමක්ද මේ පරිමුඛය?
නාසිකක් ගේවා මුඛ නිමිත්තේ. උපට්ඨිතා සති සුප්පටිත්තා. සිහිය පිහිටවා ගන්නවා පරිමුඛේ. නාසිකක් ගේවා මුඛ නිමිත්තේ. නාසිකාග්‍රේ එමෙතන මුඛ නිමිත්තේ මෙන්න මෙතන. උපට්ඨිතා සති සිහිය පිහිටවා ගන්නවා. ඕක තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වේ. හරි. එහෙනම් ඔන්න ආනාපාන සතියට වාඩි වෙන කෙනා, ආනාපාන සති භාවනාවට වාඩි වෙන කෙනා, හරි. ඔන්න ඔය විදිහට ආරණ්‍යයකට හෝ වේවා, ගහක් මුලකට හෝ වේවා, ශුන්‍යාගාරයකට නිදහස් තැනකට හෝ වේවා ගිහිල්ලා උඩුකය ඍජු කරගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා පරිමුඛයේ සිහිය පිහිටවා ගන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. සෝ සතෝ අස්ස සති. ඒකේනා සතෝව සිහියෙන් යුක්තව. සිහිය තියෙන්නේ කොතනද? මෙතන. සිහිය පිහිටවගෙන ඉන්නේ කොතනද? මෙතන. හරි. මෙන්න මේ පරිමුඛයේ සිහිය පිහිටවාගෙන ඒ පිහිටවාගත්තු සිහියෙන් යුක්තව ආස්වාස කරයි. සෝ සතෝව අස්ස සති. සතෝව පස්ස සති. සිහියෙන් යුක්තව හොඳට මනා සිහියෙන් යුක්තව ප්‍රස්වාස කරයි. ඇතැන් උදවිය අහනවා හුලන් දිහා බලන්න ඉඳලා නිවන් දකින්න පුළුවන්ද කියලා. එහෙම විවේචන තියෙනවා. ඇත්ත. හුලන් දිහා බලන්න ඉඳලා නිවන් දකින්න බෑ තමයි. බුදුරජාණන් වහන්සේ හුලන් දිහා බලන්න ඉඳලා නිවන් දකින්න කියලා දේශනා කරන්නේ නැහැ. මේ ආස්වාස ප්‍රස්වාසයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සිහිය පිහිටවා ගන්න කියලා කියන්නේ සමාධිය පිණිස. සමාධිය උපදවා ගැනීම පිණිස. එතනින් නවතින්නේ මේ ආනාපාන සතිය. එතනින් නවතින්නේ ආනාපාන සතිය. ඔන්න එහෙනම් අර මේ පරිමුඛී සිහිය පිහිටවාගෙන හොඳට යා සිහියෙන් යුක්තව ආස්වාස කරනවා, සිහියෙන් යුක්තව ප්‍රස්වාස කරනවා. ඇයි මේ පරිමුඛී සිහිය පිහිටවා ගන්න කියලා කියන්නේ? ඔබ හොඳට බලන්න ආනාපාන සතියට වාඩි වෙලා නිදහස් තැනක වාඩි වෙලා දෙස් පියාගෙන හොඳට මේ ඉස්සරහා මේ මෙතන මේ මුඛ නිමිත්තේ නාසිකාග්‍රේ හොඳට සිහිය ඉතින් අරගෙන ආස්වාස ප්‍රස්වාස කරන්න බලන්න. ඒතර ඔබට මේ ආස්වාසයක් කරද්දී ඒ ආස්වාසය මේ උඩු තොලේ මෙතන මේ ඉහළ මෙතන කොටස මේ නාසිකාග්‍රේ කියන මේ කොටස පිහදාගෙන ඒකේ ස්පර්ශ වෙමින් ඒ ආස්වාසය ඉහළට යනවා ඔබට හොඳට තේරෙනවා. ප්‍රස්වාස කරද්දී ඒ කොටසම ස්පර්ශ කරගෙන ප්‍රස්වාසය එළියට යනවා ඔබට හොඳට තේරෙනවා. මේක පහසුයි. මෙතන සිහිය තියාගත්තට පස්සේ. හරි. මෙතන සිහිය තියාගත්තට පහසුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා. එක දොරටුවක් තියෙන නගරයක ඒ දොරටුව ළඟ දක්ෂ දොරටුපාලෙක් ඉන්නවා. දක්ෂ දොරටුපාලෙක් ඉන්නවා. ඒ දක්ෂ දොරටුපාලයා
ඒ නගරයට කවුරු හරි ඇතුල් වෙන්න එනකොට හොඳට පරීක්ෂා කරලා ඇතුළට ගන්නවා. කවුරු හරි පිට වෙන්න යද්දී හොඳට පරීක්ෂා කරලා එළියට දානවා. නැවතත් කවුරු හරි දොරටු පාලේ ඉන්නේ අර ద్వාරේ ළඟ දොරටුව ළඟ. එතකොට ආයමත් කවුරු හරි ඇතුළට එනකොට හොඳට පරීක්ෂා කරලා ඇතුළට දානවා. එළියට යන්න කවුරු හරි එනකොට හොඳට පරීක්ෂා කරලා එළියට දානවා. ඒ දක්ෂ දොරටු පාලයා. එතකොට මේ දොරටු පාලයාගෙන් දොරටු පාලයාට මේ දන්නේ නැතුව දොරටු පාලයාට හැංගිලා දොරටු පාලයාට වසන් වෙලා ඒ නගරයට කාටවත් ඇතුල් වෙන්නත් බෑ. එළියට යන්නත් බෑ. දක්ෂ දොරටු පාලෙක්. බුදුරජාණන් දේශනා කළා ඒ වගේ දක්ෂ දොරටු පාලෙක් වගේ සිහිය තියාගන්න මෙතන. ආශ්වාසයක් කරනකොට හොඳට තේරෙනවා ඔන්න දැන් මං ආශ්වාසයක් කරනවා. පරීක්ෂා කරලා ඇතුළට ගත්තා. ප්‍රශ්වාසයක් කරද්දී හොඳට යාට තේරෙනවා දැන් ඔන්න මම ප්‍රශ්වාසයක් කරනවා. පරීක්ෂා කරලා එළියට දැම්මා වගේ. දොරටු පාලයා. ඒ දක්ෂ දොරටු පාලයා. අදක්ෂ දොරටු පාලයා මොකද කරන්නේ? ආශ්වාසයක් දැන් නගරයට කවුරු හරි ඇතුළට එනකොට එක්ක පරීක්ෂා කරන්නේ. එක්ක ඒ ඇතුළට එන එක්කනත් එක්ක ඇතුළට රවුම් ගන්න යනවා. ඇතුළට කවුරු හරි ඇතුළට එනකොට ඒ එන එක්කනත් එක්ක ඇතුළේ රවුම් ගහන්න යනවා දොරටු පාලයාත්. එතකොට යාට දොරටුව නැති වෙනවා. දොරටුවේ එතන ආරක්ෂාව නැති වෙනවා. එහෙමත් නැත්නම් එළියට කවුරු හරි යනකොට ඒකෙනත් ඒ කතා කර කර ඒකෙනත් එක්ක රවුම් ගන්න යනවා. ඒ අදක්ෂ දොරටු පාලයෝ. ඒ වගේ අදක්ෂ දොරටු පාලෙක් වගේ නෙවෙයි ආනාපාන සතිය වඩන කෙනා. දක්ෂ දොරටු පාලෙක් වගේ සිහිය තියාගන්න මෙතන. ඒ සිහිය ආශ්වාසයේ දිග උඩට ගෙනියන්නේ. දැන් මෙතනින් හුලන් ටික ඇතුල් වෙලා දැන් ඔන්න මේ උඩට ගිහිල්ලා දැන් ඔන්න කුසට ගිහිල්ලා මෙහෙම එකක් ඒ මේ බුදුරයන් වහන්සේගේ දේශනාවේ නැහැ. දැන් ඊට පස්සේ මෙතනින් ආපහු මේ දැන් ඔන්න ප්‍රශ්වාසය ඇවිල්ලා දැන් ඔන්න මෙතනින් එළියට යනවා. එහෙම එකක් බුදු දේශනාවේ නැහැ. බුදුරයන් වහන්සේ සිහිය තියාගන්න කියන්නේ මෙතන පිහිටව ගන්න කියන්නේ. ඒතර මෙතන සිහිය පිහිටව ඉන්නකොට මෙතනින් ආශ්වාසයක් කරද්දී හොඳට යට තේරෙනවා දැන් ඔන්න ආශ්වාසයක්. මෙතනින් හුලන් ටික එළියට යද්දී හොඳට තේරෙනවා දැන් ඔන්න ප්‍රශ්වාසයක්. ඒත් එයා කොහෙවත් සිහිය ගෙනියන්නේ මෙතනම සිහිය තියාගෙන ඉන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් ඔන්න ආපහු ආශ්වාසයක් කරන්න එනවා. එහෙමත් එයා දැනගන්නවා දැන් මෙන්න ආශ්වාසයක්. ප්‍රශ්වාසයක් කරනවා. ආපහු දැනගන්නවා ඔන්න ප්‍රශ්වාසයක්. ආපහු ආශ්වාසයක් කරනවා දැනගන්න ඔන්න ආශ්වාසයක්. ප්‍රශ්වාසයක් කරනවා ඔන්න දැනගන්නවා ආපහු ප්‍රශ්වාසයක්. සිහිය කොහෙවත් ගෙනියන්නේ. සිහිය කොහෙවත් ගෙනියන්නේ. සිහිය තියෙන්නේ මෙතනමයි. ආනාපාන සතිය. එතකොට අපේ මේ ආශ්වාස ප්‍රශ්වාස එක හා සමාන නැහැ. ඒවල විවිධත්වයක් තියෙනවා. ඒක තේරෙන්නේ ආනාපාන සතිය වඩද්දී. ඒක තේරෙන්නේ ආනාපාන සතිය වඩද්දී. සමහර ආශ්වාස ප්‍රශ්වාස කෙටි, සමහර ආශ්වාස ප්‍රශ්වාස දිගයි. කොහොමද මේ දිග කෙටි කියන එක තේරුම් ගන්නේ? මෙතන සිහිය තියාගෙන ඉන්නේ. සිහිය මෙතන තියාගෙන ඉන්න කොහොමද මේ දිග කෙටි එක තේරුම් ගන්නේ?
දැන් සිහිය මෙතන තියාන ඉන්නකොට සිහිය මෙතන තියෙන්නේ. ඒ සිහිය මෙතන තියා ඉන්නකොට දැන් ඔන්න ආස්වාස රැල්ලක් පටන් ගන්නවා. හුස්ම ඉහළට ගන්න ඔන්න පටන් ගන්නවා දැන් රැල්ල. පටන් අරගෙන එයා සිහිය මෙතනම තියෙන්නේ. එතකොට දැන් ඔන්න ඉහළට හුස්ම අරගෙන දැන් ඉවර වෙනවා ආස්වාස රැල්ල. ඔන්න එක ආස්වාස කයක්. ඔන්න එක ආස්වාස කයක්. ඔකට කියනවා ආස්වාස කයක් කියලා. ආස්වාසයේ මෙතන වැඩිගෙන ස්පර්ශ වේගෙන ඇතුළට යන්න පටන් අරගෙන දැන් ඇතුළට ඉහළට හුස්ම රැල්ල ඇදලා අවසන් වෙනවා. එක ආස්වාස කයක්. ඊට ප්‍රශ්වාස කරන්න පටන් අරගන්න මෙතන දැන් ඔන්න මෙතන ස්පර්ශ වේගෙන මේ හුලන් රැල්ල එළියට යනවා. යන්න පටන් අරගෙන අවසන් වෙන දක්වා ඒ හුස්ම රැල්ල එළියට දාලා අවසන් වෙන දක්වා ඔන්න ප්‍රශ්වාස කයක්. එක ආස්වාස කයක්, එක ප්‍රශ්වාස කයක්. ඒකට මේක සංකතයක්. සංකතියක ලක්ෂණ මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පවත්නා කාලය තුළ වෙනස් වීමක් තියෙනවා. දැන් ඔන්න ආස්වාස කය හට ගැනීමක් තිබුණා, පටන් ගැනීමක්, නැතිවීමක් තිබුණා. ආස්වාස කය ඉහළට ඇදලා අවසන් වෙන එක. නැතිවීමක් තිබුණා. තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති මේ පවත්නා කාලය තුළ වෙනස් වෙවි. ආස්වාස කය දැන් වෙනස් වෙවි පැවතීමක් තිබුණා. උපායුදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. ප්‍රශ්වාස කය පටන් ගැනීමක් තිබුණා. අවසානයක් තිබුණා. පවතින කාලය තුල වෙනස් වෙමින් පැවතීමක් තිබුණා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. සංකතය. දැන් සමහර ආස්වාස කයවල් පටන් අරගෙන පොඩි වෙලාවකින් අවසන් වෙනවා. සමහර ආස්වාස කයවල් පටන් අරගෙන ටිකක් වෙලා වැඩිපුර වෙලාවක් තියෙනවා. සමහර ප්‍රශ්වාස කයවල් පටන් අරගෙන ඉක්මනින් අවසන් වෙනවා. සමහර ප්‍රශ්වාස කයවල් පටන් අරගෙන වැඩි වෙලාවක් පවතිනවා. වැඩි වෙලාවක් පැවතිලා තමයි අවසන් වෙන්නේ. ඒතර ඒක තේරෙන්නේ හොන්දට මේක සිහිය තියාගෙන ඉන්නකොට සිහිය පිට ගියොත් එහෙම අරක බෑ අල්ලගන්න. සිහිය පිට ගියොත් ඒක අල්ලගන්න බෑ. සිහිය හොන්දට මෙතන තියා ඉන්නකොට ස්පර්ශ වෙමින් පවතින කාලය ආස්වාස රැල්ල මෙතන ස්පර්ශ වෙමින් පවතින කාලය සමහර ඒවා අඩුයි, සමහර ඒවා වැඩි. ප්‍රශ්වාස රැල්ල මෙතන ස්පර්ශ වෙමින් එළියට යන කාලය සමහර ඒවා අඩුයි, සමහර ඒවා වැඩි. ඒතකොට දීර්ඝ හුස්ම තියෙනවා, කෙටි හුස්ම තියෙනවා. දීගං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීර්ඝව ආශ්වාසයක් කරද්දී දැනගන්නවා, පජානාති. හොඳට යා නුවණින් දැනගන්නවා. පජානාති, ජානාති නෙවෙයි පජානාති. නුවණින් දැනගන්නවා මම දැන් දීර්ඝ ආශ්වාසයක් කළා. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. කෙටියෙන් ආශ්වාසයක් කරද්දී එයා දැනගත්තා මම දැන් කෙටියෙන් ආශ්වාසයක් කළා. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ ප්‍රශ්වාසයක් කරද්දී එයා දැනගත්තා මම දැන් දීර්ඝ ප්‍රශ්වාසයක් කළා. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටියෙන් ප්‍රශ්වාසයක් කරද්දී ආ දැනගත්තා මම දැන් කෙටියෙන් ප්‍රශ්වාසයක් කළා කියලා.
බුදුරජාණන් දේශනා කරන මහණියක මේ වගේ සේයතාපි භික්කවේ දක්ඛෝ බමකාරෝ වා බමකාරන්තේ වාසීවා දීගං වා අංජම්තු දීගං අංජාමීති පජානාති රස්සං වා අංජම්තු රස්සං අංජාමීති පජානාති ඒවමේව කෝ භික්කවේ භික්ඛු දීගං වා අස්සසන්තු දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තු දීගං පස්සාමීති පජානාති රස්සං වා අස්සසන්තු රස්සං අස්සාමීති පජානාති රස්සං වා පස්සසන්තු රස්සං පස්සසාමීති පජානාති. මහණෙනි, දක්ෂ වඩුවෙක් යතු කැටේ අරගෙන මේ කට්ටිය දැකලා ඇති, පොඩි ළමයි දැකලා තිනවා දන්නේ යතු කැටි. ඒ යතු කැටේ අරගෙන ලීයක් යතු ගාද්දී ඒ බාසුන්නය දන්නවා සමහර මේ වෙලාවට එක යතු කැටේ දීර්ඝව ඇදගෙන යනවා. දීර්ඝව ඇද. සමහර තැන්වල කෙටියෙන් මෙහෙම යතු ගන්නවා. සමහර තැන්වල දීර්ඝව යතු ගන්නවා. සමහර තැන්වල කෙටියෙන් යතු ගන්නවා. ඒතර බාසුන්නය දන්නවා දක්ඛෝ බමකාරන්තේ සීවා බමකාරන්තේ වාසීවා. දක්ෂ වඩුවෙක්කෝ දක්ෂ වඩුවේ අතවැසියෙක්කෝ එයා දන්නවා කියනවා දීර්ඝව යතු ගාද්දී මම දැන් දීර්ඝව මේ යත් අරන් යන්නේ කියලා. කෙටියෙන් යතු ගාද්දී කෙටියෙන් මම මේ යත් අරන් යන්නේ කියලා එයා දන්නවා. ඒ වගේ කියනවා ඒවමේව කෝ භික්කවේ මහණනි, ඒ වගේ භික්ෂුව දීර්ඝව ආශ්වාස කරද්දී මම දැන් දීර්ඝව ආශ්වාස කරනවා කියලා දන්නවා. දීර්ඝව ප්‍රශ්වාස කරද්දී මම දැන් දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා දන්නවා. කෙටියෙන් ආශ්වාස කරද්දී මම දැන් කෙටියෙන් ආශ්වාස කරනවා කියලා දන්නවා. කෙටියෙන් ප්‍රශ්වාස කරද්දී මම දැන් කෙටියෙන් ප්‍රශ්වාස කරනවා කියලා දන්නවා. දීර්ඝව ආශ්වාස දීර්ඝව ප්‍රශ්වාස කෙටි ආශ්වාස කෙටි ප්‍රශ්වාස ඒ තත්ත්වයට එනකොටත් එයා තුළ සමාධිය යම් මට්ටමකට වැඩිලා ආනාපාන සතිය තුළ දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස තේරෙනවා කියලා කියන්නේ ඉඳ ගන්නකොටම තේරෙන එකක් නෙවෙයි. ඒ වෙනකොටත් එයා තුළ සමාධිය, සිතේ එකඟ බව, චිත්ත ඒකාග්‍රතාවය යම් මට්ටමකට වැඩිලා මේ ආනාපාන මේ සමාධිය ගැන අපි කතා කරන්නේ. සමාධිය ගැන කතා කරන්නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මොකක්ද ඒ කිව්වේ? සබ්බකාය පිස්සනච්චිවා ආස්වාසය කයක්. කායගතත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාස ප්‍රස්වාස එක්තරා කයක් යයි මන් දේශනා කරමි. මේක කායික ලක්ෂණය තියෙනවා. සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියෙන්නේ. ඔව්. ඒතර වායෝ ධාතුව දැම්මේ. ඒ වායෝ ධාතුව දැම්මේ වායෝ ධාතුව වැඩිපුර තියෙන නිසා. හැබැයි පඨවි ධාතුවක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ පඨවි ධාතුවක් තියෙනවා. ආපෝ ධාතුවක් තියෙනවා. හොඳට බලන්නකෝ වීදුරු කෑල්ලකට හරි. ඔව් වීදුරු කෑල්ලකට වගේ හොඳටම හුස්ම ටිකක් නාසයෙන් හුස්ම ටිකක් මේ ප්‍රස්වාස කරද්දී වීදුරු කෑල්ලක් අල්ලන්න බලන්න. ජල වාෂ්ප වගේ බැඳෙන්නේ මොකද? වායෝ ධාතුව, මේ ආපෝ ධාතුව. තේජෝ ධාතුව තියෙනවා. හොඳට මේ අතලේ මේ පිටාල්ල චුට්ටක් මෙහෙම නහය ළඟට කරලා ප්‍රශ්වාසයක් කරන්න බලන්න රස්නයක් දැනෙන්නේ නැද්ද කියලා. එහෙනම් මේ ප්‍රශ්වාස රැල්ලේ තේජෝ ධාතුවක් තියෙනවා. සතර මහා ධාතුන්ම තියෙනවා. හැබැයි වායු ධාතුව වැඩිපුර තියෙනවා. වායෝ ස්වභාවය වැඩිපුර තියෙනවා. ඒ වායෝ ස්වභාවය වැඩිපුර තියෙන නිසා ඒක වායෝ ධාතුවට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි සතර මහා ධාතුන්ගෙන් මහටගත් එකක්. ඊළඟට සංකතයක්. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. මේක තියෙනවා.
කය හා බැඳිලා තියෙනවා. එතකොට එනම් ඔන්න මේක අනිත්‍යයි. අනිත්‍යයි. නිත්‍ය එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. මේක සංකතයක්. මේක චේතනාත්මකව හටගන්න එකක්. ඒතර චේතනා පහළ නොකර ආස්වාස ප්‍රස්වාස කරන්න බැරිද? බෑ. චේතනා පහළ නොකර ආස්වාස ප්‍රස්වාස කරන්න බෑ. හරි. මේක කයක්. සබ්බ කාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. එතකොට ඔන්න අපි ඉස්සරහ කිව්වා ආස්වාස නම් වූ කය පටන් ගන්න තැන ඉඳලා ඉහළට ආස්වාස රැල්ල ඇදලා අවසන් වෙන තුරුම හොත්තටම යාට එක ක්ෂණයක්වත් ආස්වාස රැල්ලි එක කොනක්වත් එක තැනක්වත් අතහැරෙන්නේ නැතුව සම්පූර්ණ ආස්වාස රැල්ල අවසන් වෙන තුරුම ඒක සිහි පිහිටියා. සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සම්පූර්ණ කය ආස්වාස කය හොත්තටම පටිසංවේදී හොත්තටම තේරුම් ගනිමින් හොත්තටම යාට දැනුම ඇතුව පටිසංවේදී හොත්තටම දැනුම ඇතුව ආස්වාස කළා. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. සම්පූර්ණ ප්‍රස්වාසකය පටන් ගන්න තැනක් තිබුණා, අවසන් වෙන තැනක් තිබුණා, පවතින කාලයක් තිබුණා. පටන් ගැනීමත් මතකයි. පටන් අරගෙන ඒක අවසන් වෙන තුරුම ඒක පැවතුණු එකත් මතකයි. අවසන් වුණත් මතකයි. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. මේ විදිහට හැම ආස්වාසකයක්ම මුළු ආස්වාසකයම මතකයි. පටන් ගැනීමත් මතකයි, පැවතීමත් මතකයි. එක මොහොතක්වත් සිහි පිට යන්නේ නැතුව පැවතීමත් මතකයි, අවසානියත් මතකයි. හැම ප්‍රස්වාසකයකම පටන් ගැනීමත් මතකයි, පැවතීමත් මතකයි, අවසන් වීමත් මතකයි. සම්පූර්ණ ආස්වාසකයවල් සම්පූර්ණ ප්‍රස්වාසකයවල් මුළුමනින්ම යාට සිහි ඇතුවම කරනවා, දැනුමින්ම කරනවා. සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. දැන් මේ කියන්නේ ආනාපාන සතිය භාවනා වඩන කෙනා සමාධියේ යම් ඉහළ අවස්ථාවක්. මේ අතර චිත්ත ඒකාග්‍රතාවය යම් මට්ටමකට වැඩිලා. චිත්ත ඒකාග්‍රතාවය යම් මට්ටමකට වැඩිලා. සමාධිය. අපි කතා කරන්නේ සමාධිය ගැන. මම ඔබට මේ සමාධිය ගැන කතා කරන්න ඇවිල්ලා ආනාපාන සතිය ගැන කියා දුන්නේ. මේ ආනාපාන සති භාවනාවෙත් සමාධියත් වැඩෙනවා. අපි සමාධිය මේ කතා කරලා විතරක් වැඩක් නෑනේ. මේකෙම විදර්ශනාවත් වැඩෙනවා. පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්ඛති. දැන් අර විදිහට ඔන්න සම්පූර්ණ ආස්වාසකය සම්පූර්ණ ප්‍රස්වාසකය මනා සිහියෙන් මනා දැනුමෙන් යුක්තවම කරන මට්ටමට එනකොට ඊළඟට මොකද්ද වෙන්නේ? මේ ආස්වාසකය ප්‍රස්වාසකය ගොරෝසු බව අඩු වෙමින් යන්න පටන් ගන්නවා. මොකක්ද ඒ කිව්වේ? ආනාපාන සති භාවනාව කරන්න ඔබ වාඩි වෙන්න ඉස්සර වෙලා පුරුද්දක් වශයෙන් පුළුවන් නම් කරන්න. ඒක සාමාන්‍යයෙන් භාවනාවට පූර්ව කෘත්‍ය කියලා තියෙනවා. පූර්ව කෘත්‍ය ඒක නිශ්චිත වශයෙන්ම මේකදම කළ යුතුයි කියලා නැහැ. භාවනාවට වාඩි වෙනකොට සමහර උදවිය පුරුදු වෙනවා පුංචි වෙලාවක් සක්මන් කරලා ඊට පස්සේ ගිහලා වාඩි වෙන්න. නරක නැහැ.
ඊට පස්සේ වාඩි වුණාට පස්සේ එයා තිරුවන් සිහි කරනවා. හොඳයි. වාඩි වෙලා භාවනා අරමුණට සිත ගන්න ඉස්සරලා තිරුවන් සිහි කරනවා. ගුරුවරු දෙමාපියෝ සිහි කරනවා. හොඳයි. තිරුවනට ගුරුවරුන්ට දෙමාපියන්ට තමන්ගෙන් යම් වරදක් සිදු වෙලා තියෙනවා ඒකට කමා කර ගැනීම සිහි කරනවා එයා. යම් වරදක් සිදු වෙත් නම් සමාවෙන්න සීක්වා කියලා සිහි කරනවා. හොඳයි. මේවා එක එක්කනා භාවනාවේ පූර්ව කෘත්‍ය විදිහට තමන් ඒ දේවල් කරනවා තමන්ගේ හිතටම සතුටක් උපදිනවා. ඒ සතුටින් යුක්තව තමයි භාවනාවට වාඩි වෙන්නේ. ආනාපාන සතියේ ගිහිල්ලා වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ආස්වාස ප්‍රස්වාසී දැන් අපි දැන් පූර්ව කෘත්‍ය අවසන් කරලා සිහිය ගේනවනේ. එතකොට මේ හුස්ම රැල්ල ගොරෝසුයි. ඇයි? කායික වෙහසත් එක්ක මානසික වෙහසත් එක්ක. කායික වෙහසත් එක්ක මානසික වෙහසත් එක්ක ආස්වාස ප්‍රස්වාස රැල්ල ගොරෝසු වෙනවද? ඔව්. ඉස්කෝලේ මීටර් 100 දුවලා ඇතිනේ. මීටර් 100 200 ඔබ දුවලා ඇතිනේ. මල්ල ක්‍රීඩා කරලා ඇතිනේ. ඒතර මීටර් 100 200 දුවපුවාම ඒ දුවලා අවසන් වෙනකොට කොහොමද උසුම ගන්නෙ? වේගෙන්. සමහරට උසුම ගන්න හඬ ඇහෙනවා අඩි කීපයක් එහාට. හරි උසුම ගන්න හඬ ඇහෙනවා අඩි කීපයක් එහාට. කායික වෙහසත් එක්ක ආස්වාස ප්‍රස්වාස ගුරුසුයි. දැන් ඔන්න දුවල ඉවරුණාට පස්සේ කට්ටිය විල අල්ල ගන්නවා. අල්ලගෙන දැන් කොහරි ගිහිල්ලා වාඩි කරනවා. වාඩි කරවලා පවන් ගහනවා. ග්ලූකෝස් ටිකක් දෙනවා. වතුර ටිකක් දෙනවා. දැන් අර වාඩිලා ඉන්නකොට අර වේගින් හුස්ම ගත්ත එක ටික 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 අඩු වෙලා යනවා නේද? ටික ටික අඩු වෙලා යනවා. දැන් වාඩිලා විනාඩි 15ක් 20ක් පැයක් විතර ගියාට පස්සේ ගානක් නැහැ. එහෙනම් කායික වෙහස අඩු වෙනකොට හුස්ම රැල්ලේ ගොරෝසු බව අඩු වෙනව නේද? මානසික වෙහසටත් එහෙම වෙනවද? ඔව්. මානසික වෙහසටත් එහෙම වෙනවා. ඔෆිස් එකට ගිහිල්ලා සමහරට ඔබට කය වෙහසන්න නැහැ. හැබැයි ගොඩාක් වැඩ ඔෆිස් එකේ. වාඩි වෙලා ඔබ ඉන්නේ. සමහරට ඔබට ෆයිල් එක අතන තියෙන ෆයිල් එක ළඟට ගන්නවත් නැහැ. ඒකට පියන් කෙනෙක් ඉන්නවා සමහර විට. කම්පියුටරේට ඔබ නැගිටලා යන්න ඕනෙත් නැහැ. පුටුව කරව ගන්න තියෙන ඔබට. එහෙමවත් ලොකු කායික වෙහසක් නැහැ. හැබැයි ගොඩාක් වැඩ වගකීම් ගොඩාක් මහන්සියක් නැද්ද හවස් වෙනකොට? හවස් වෙනකොට ලොකු මහන්සියක් තියෙනවා. මානසික වෙහස. කායික වෙහසටත් මානසික වෙහසටත් ආස්වාස ප්‍රස්වාස රැල්ල ගොරෝසුයි. ඔබ ගිහිල්ලා වාඩි වෙනකොට කායික වශයෙන් වෙහසයි ඔබට. භාවනාවට සිත එකඟ කරගන්න ඉස්සරලා ඔබ මානසික වශයෙන් වෙහසයි. ඔබ ඉන්නේ පංචකාමයන් තුල. හරි පංචකාමයන් තුල. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා නීවරණ ධර්මයන් තුල. පංච නීවරණ ඔබේ සිතේ ක්‍රියාත්මක වෙන්නේ. ගිහිල්ලා වාඩි වෙලා ටිකක් වෙලා යනකොට දැන් ඔන්න අර විදිහට මේ මෙතන සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස කය දිහා හොඳට බලන් ඉන්නකොට සම්පූර්ණ ආස්වාස කය ප්‍රස්වාස කය අතමණ්ඩ තේරෙන මට්ටමට එනකොට සැහැවිලාවක් ගිහිල්ලා දීර්ඝ හුස්ම කෙටි හුස්ම තේරෙන්න පටන් ගන්නකොට සැහැවිලාවක් ගිහිල්ලා එතකොට දැන් අර කායික වෙහස අඩුයි. කායික වෙහස අඩුයි. කායික වෙහස අඩු වෙනකොට නිතතිම්ම
ආස්වාස ප්‍රස්වාස රැල්ල සියුම් වෙනවා. දැන් සිත එහෙම දුවන්නේ නැහැ. පංච නීවරණ වලින් සිත බැටකන්නේ නැහැ. දැන් යම් මට්ටමක සමාධියක් මෙයාට තියෙනවා. සිහිය තියෙන්නේ මෙයාගේ ආස්වාස ප්‍රස්වාස රැල්ලේ. වෙන මෙයාට ගෙදර මතක් වෙන්නේ නැහැ. ඔෆිස් එක මතක් වෙන්නේ නැහැ. හරි. වෙන වැඩපළ මතක් වෙන්නේ නැහැ. ඒවල සිහිය පවත්වන්නේ නැහැ. මෙයාට රාගයේ ඇති වෙන කාමයේ ඇති වෙන දේවල් වලට සිත දුවන්නේ නැහැ. ද්වේෂය පටිඝය ඇති වෙන දේවල් වලට සිත දුවන්නේ නැහැ. හරි. මුලාවට පත් වෙන දෙයට සිත දුවන්නේ නැහැ. පංච නීවරණ ටික ටික යටපත් වෙලා මානසික වෙහෙස අඩුයි. කායික මානසික වෙහෙස අඩු වෙනකොට නිතින් ආස්වාස ප්‍රස්වාස රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කියලා කිව්වේ ගොරෝසු බව අඩුවීම, සැහැල්ලු වීම, පස්සබ්දය. කාය සංකාරය කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාසය. පස්සම්බයං කාය සංකාරං ආස්වාස ප්‍රස්වාසයේ සැහැල්ලු භාවය. සැහැල්ලු භාවය. පස්සම්බයං කාය සංකාරං අසසිසාමි. සැහැල්ලු භාවය අත්විඳින්මින් තේරුම් ගනිමින් එයා ආස්වාසී ප්‍රස්වාසී සිහිය පිහිටව ගන්නවා. ඔන්න මෙතනදී යම් අනතුරක් තියෙනවා. මෙතනදී යම් අනතුරක් තියෙනවා. මොකක්ද අනතුර? මෙතනදී බොහෝ උදවිය ආනාපාන සති භාවනාව කරන බොහෝ උදවිය වරද්ද ගන්නවා. පිට යනවා. මොකද පිට යන්නේ? දැන් එයාට හුස්ම රැල්ල කොච්චර සිවුම් වෙනවද කියනවා නම් නොදැනී යනවා. නොදැනී යන්න පුළුවන්. දැනෙන්නේ හොයාගන්න බෑ. ඒ තරම් සිවුම්. දැන් මෙතනින් එයාට මේ නොදැනී ගියොත් එහෙම අපේ සිතට ඕනි යමක් අල්ලගන්න. දැන් හුස්ම රැල්ල එයාට අල්ලගන්න නැත්තම් නොදැනී ගිහලා දැනෙන්නේ නැත්තම් නොදැනී ගිහිල්ලා නම් යමක් අල්ලගන්නවා. වෙන මොන හරි අල්ලගන්නවා. දැන් ඔන්න මොකක්ද අල්ලගන්නේ? එක්ක මෙයාට මෙතන එක්ක සමහර විට එක එක දේවල් පේන්න පටන් ගන්නවා. සමහරට ලොකු එලියක් පේන්න පුළුවන්. මේ විඥාණයෙන් හදලා විඥාන කියන මායාකාරයෙක්. මායාකාරය හදලා දෙනවා. මායාව කියලා කියන්නේ බොරුදේ ඇත්ත විදිහටම පෙන්වන එකනේ. දක්ෂ මායාකාරය. දැන් විඥාන කියන්නේ දක්ෂ මායාකාරයෙක්. දක්ෂ මායාකාරයෙක් කියලා බුදුරජාණන් වහන්සේ උපමා කළේ. හරි. එහෙමත් නැත්නම් ඔන්න දැන් දෙවි කෙනෙක් වගේ පේන්න පටන් ගන්නවා. දෙවි කෙනෙක් ඇවිල්ලා තමන්ට උපදෙස් දෙන. සමහර කට්ටිය ඇවිල්ලා කියනවා මම ආනාපානසති කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. මේ සක් දෙවිඳු ඇවිල්ලා මට උපදෙස් දුන්නා කියනවා. සක්ක දෙවිඳු මල් ළඟටම ඇවිල්ලා මගේ ඔළුවත් අත ගෑවා කියනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් සමහරට බුදුරජාණන් වහන්සේ මගේ ඉස්සරහම ඇවිල්ලා මට මේ මගේ ඔළුවට අත දික් කරගෙන මට මේ උපදෙස් දුන්නා කියනවා. ඔහොම කරගෙන යන්න. ඔහොම කරගෙන යන්න. මේ ඔක්කොම මනසින් හදාගෙන අර ආස්වාස ප්‍රස්වාස රැල්ල නොදැනී යනකොට එයාගේ මනස යමක් අල්ල ගන්න ඕනි. ඒ යමක් අල්ලගන්න ඕනි යමක් අල්ලගන්න. එතකොට අහුවෙන දේවල්. වෙන යාගේ හිත දැන් ඔන්න කාමයට දුවන්නේ නෑනේ. වෙන දේවල් වලට දුවන්නේ නෑනේ. නමුත් හිතට යමක් අල්ලගන්න ඕනි. එතකොට ලස්සනට විඥානයේ විසින් හදලා දෙනවා. ඒක මොකද්ද අපි කල යුත්තේ මෙතනදී? කල යුතුයි අපි හිතන්න ඕනේ මේ වෙලාවේ ආස්වාස ප්‍රස්වාස රැල්ල නැති කාටද?
ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නැත්තේ කාටද? මරුණාට පස්සේ නෑ. මරුණාට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නෑ. නිරෝධ සමාපත්තියේදී නෑ. හතරවෙනි ධ්‍යානයේදී නෑ. ජලයේ යටදී නෑ. වතුර යට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නෑ. මෙහෙම ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නැති ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ නැති අවස්ථා තියෙනවා. ඒතර මම දැන් එතනද. දැන් බලනවා. බලලා මේ එකක්වත් නෙවෙයි. සමහර කට රැවටෙනවා මම හතරවෙනි ධ්‍යානයේදී කියලා නෑ. ඒ වෙලාව හතරවෙනි ධ්‍යානෙ නෙවෙයි. එහෙනම් එයාම තීරුම් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාස රැල්ල එහෙනම් තියෙන්න ඕනේ. සියුම් වෙලා සැඟවිලා වගේ තියෙන්න ඕනේ. එයා හොඳට නැවත සිත යොමු කරනවා ආශ්වාස ප්‍රශ්වාස රැල්ලට. එතකොට ඔන්න අර සියුම් වෙලා තියෙන ආශ්වාස ප්‍රශ්වාස රැල්ල Tamanට ආපහු තේරෙන්න පටන් ගන්නවා. සියුම් වෙලා තියෙන ආශ්වාස ප්‍රශ්වාස රැල්ල තේරෙන්න පටන් ගන්නවා. ඒක අල්ල ගන්නම ඕනි. ඒක නොඅල්ල ගත්තොත් එහෙම එතනින් එහාට ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. එතනින් ඉවරයි ආනාපාන සතිය. ඒක අල්ලගත්තේ නැත්තම්. එතනින් එහාට ආනාපාන සතිය වඩන්න බෑ යාට. එතනින් එහාට යන්න බෑ. එයි පස්සම්බයං කාය සංකාරං අසසෙස්සාමී සික්කති. පස්සම්බයං කාය සංකාරං පසෙස්සාමී සික්කති. ආස්වාස ප්‍රස්වාස රැල්ලෙමයි සිහි තියාගන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල සියුම් වීම සිහින් වීම හොඳට අත්දැකීමින් ආස්වාස ප්‍රස්වාස රැල්ලේම සිහිය පිහිටුවා ගන්නවා. ඊළඟට දැන් මේ ආනාපාන සති භාවනාව වඩනකොට තව අපිට කරන්න මේක කරන්න ටිකක් තියෙනවා. සමාධිය ගැන ඊළඟට තව ටිකක් කරන්න තියෙනවා. ඔබ දැන් මෙතන මේ ටික ඔබ දැන් ආනාපාන සති මේ මම හිතන්නේ ගොඩ දෙනෙක් ආනාපාන සති කරන්න නැති. ඒතර ආනාපාන සතිය කරන ඔබ මේ ටික මුලින් කරන්න. මෙතෙන්ද යනකොටත් මේ සෑහෙන දුරක් ආනාපාන සතිය සමාධියේ පැත්තෙන් කායානුපස්සනාව පැත්තෙන් ආනාපාන සතිය යම් දුරක් වැඩිලා මෙයාට. තාමත් වැදගත් කොටසක් තියෙනවා. ඒ කොටස කරන්න දැන් වෙලා කාල වේලාව මැද ආනාපාන සතියේම කායානුපස්සනාවටයි මේ සමාධියේ වැඩෙන කොටස තව කොටසක් තියෙනවා කරන්න. ඒ කොටස කරන්න අපි ඊළඟ සතියේ කරමු. මම බලාපොරොත්තු වෙනවා. දැන් මේ අපි මේ කරගෙන යන්නේ මහා වේදල්ල සූත්‍රය. මහා වේදල්ල සූත්‍රයේ අපි දැන් කරගෙන ඇවිල්ලා මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා කතිහි පනාවසෝ අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාචාති කියලා. ආයුෂ්මත්නි කුමන අංගයන්ගෙන් අනුග්‍රහණ ලබන සම්මාදිට්ඨිය තුලින්ද චේතෝ විමුක්ති ඵලයත් චේතෝ විමුක්ති ඵලයන් සංසත් ප්‍රඥා විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයන් සංසත් උපදින්නේ කියලා. ඒක තමයි මේ කතා කරන්නේ. ඒකට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දුන්නොත්‍රි සීලානුග්‍රහිතාච සුතානුග්‍රහිතාච සාකච්ඡානුග්‍රහිතාච සමතානුග්‍රහිතාච කියන එක තමයි මේ කතා කරන්නේ. ඒතර සමතයයි විදර්ශනාවයි ගැන මම ටිකක් ඔබට දේශනා දෙක තුනකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒකෙදී සමතානුග්‍රහිතාච කියන්නේ එකේ මේ හිතේ සමාධිය ඇති කර ගැනීම තාමත්ම වැදගත් බුද්ධ ශාසනයේ සමතය සමාධිය. ඊටාමත්ම වැදගත්. සමහර දේ කියන ඕනේ නැහැ කියලා. සමහර දේ බොරු සමාධිය දෙනවා. නමුත් මේ සමාධිය මේ බුද්ධ ශාසනයේ ඉද බික්කවි බික්කු මේ ශාසනයේ භික්ෂුව කොහොමද සමාධිය වඩන්නේ කියන එක භාග්‍යතුන් වහන්සේගේ පිරිසුදු දේශනාව තුළ පිරිසුදු බුද්ධ වචනේ තුළ සඳහන් වෙන්නේ මෙහෙමයි කියන එක අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. එහෙනම් ඔබත් ආනාපාන සතිය ඔය අපි කියා දුන්න විදිහට හොතට ආනාපාන සතිය වඩන්න උත්සාහ කරන්න. වඩන කට්ටිය උනතරන් ඇති. මෙතනින් එහාටත් දිනු කරගත්තු කට්ටිය තිය ආනාපාන සති භාවනාව. ඒතර ඒකට උපකාරයක් නිසායි
අපි මේ දේවල් කතා කරන ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පානදුර මාලමුල්ල කුරුඳුවත්ත අංක 23 නිවසෙහි පදිංචි පින්වත් ලලිතා තිලකරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ 2017 නොවැම්බර් මාස 20 වෙනි දින මිය පරලෝ ගිය ආදරණීය ස්වාමි පුරුෂයා වන ලොකුවිතානගේ තිලකරත්න මහතාගේ 2022 මැයි මාස 21 වෙනි දිනට යෙදුන 82 වන ජන්මදිනය නිමිති කරගෙන එම මහතාට මේ සියලු පින් අනුමෝදන් වේවා කියන උතුම් පිවිතුරු අදහස ඇති කරගෙනයි ඒ පින් උතුම් මේ දේශනාව සඳහා අනුග්‍රහය දරුවේ. ඉතින් මේ පින් උතුම් මේ අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මිය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීලුම පුණ්‍ය ධර්මයන් පින්කමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝ ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. දූදරුවන් වන මනෝරි, ප්‍රිම්රෝස්, ශිරෝමි, දුලිප් යන දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමට සිත ප්‍රාර්ථනා කරනවා. මුණුබුරු මිනිබිරියන් වන උදිල අතුකෝරාල, වින්සඳි අතුකෝරල, ඉනුක ලොකු විතාන, සනුක ලොකු විතාන යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සිත ප්‍රාර්ථනා කරනවා. දුලිප් ලොකු විතානගේ පුතුණුවන්ගේ සහ නදීසා අලුත්ගේ යන දිනියන්ගේ මැයි මාස 21 වෙනි දිනට යෙදුන 12 වන විවාහ සංවත්සර නිමිති කරගෙන එම දෙපළට සෙත් ප්‍රාර්ථනා කරනවා. බෑනනුවන් වන විකුම්සිරි අතුකෝරල යන අයගේ රැකී ආරක්ෂා කටයුතු සහ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ සියලු පින්වතුන්ට පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිණිස මේ පින උපකාර වෙත්වා. මේ සඳහන් කළත් පිනවා පින්වත් පවර ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.